ආයිබෝවන් පැහැබර අනාගතයකට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී එළඹීමට නියමිත සූර්ය සංක්‍රාන්තිය මේෂ රාශියට සිදු කරන ලබන ඒ සූර්ය සංක්‍රාන්තිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. මේ මේෂ රාශිය තුල රවි ග්‍රහයාගේ ගෝචර ගමන තුල සිදුවෙන දේවල් එතකොට ඔබගේ ලග්න වලට කොහොමද මේ බලපෑම් කරන්නේ කියන පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඉතින් ඒ සමගම ඉතින් මේ මේෂ රාශිය සමගම අපිට උදා වෙනවා අපේ සිංහල අලුත් අවුරුද්ද. ඉතින් ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දට ඔබට ජය සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා යයි ප්‍රාර්ථනාවෙන් යුතුව මම මෙම සූර්ය සංක්‍රාන්තිය පිළිබඳ විශේෂ කරුණු ඔබට පැහැදිලි කරන්නම්. මෙම සූර්ය සංක්‍රාන්තිය සිදු වෙනු ලබන්නේ 2022 අප්‍රේල් මාසයේ 14 වන ගුරු දිනයේදී මෙදින උදේ 8:41ට තමයි සූර්යයා මේෂ රාශියට පිවිසෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම සෑම සූර්ය සංක්‍රාන්තියකදීම ඒ සංක්‍රාන්ති කාලය පිළිබඳව දැනුවත් කරනවා. මේ සංක්‍රාන්තිය පිළිබඳව නම් ඔබ කලින්ම දැනුවත් වෙනවා. මොකද නොනගතේ කාලය පුණ්‍ය කාලය ලෙස සෑම තැනකදීම මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට යෙදෙනවා. ඉතින් මේ පුණ්‍ය කාලයේ සීළු වැඩ අතර යුතු බවට මම මීට පෙර සිදු කර මේ රවි ග්‍රහයා පිළිබඳ සිදු කරනු ලබන විග්‍රහයේදී මම ඔබට පැහැදිලි කර ඒ කාලය මේ මේෂ රාශියට පිවිසෙන ඒ සංක්‍රාන්ති කාලය විදිහට අපි වෙන් කරනු ලබන්නේ 14 වෙනිදා අලුයම 2:17 සිට අපර භාග 3:05 දක්වා. ඒ කියන්නේ එදා සවස 3:05 දක්වා මේ පුණ්‍ය කාලයේ යෙදී පවතිනවා. ඉතින් එතනදිත් මේ පුණ්‍ය කාලය තුල මුල් කොටස ඒ කියන්නේ 8:41ටනේ මේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ. ඉතින් එතෙන් සිට ඒ මුල් කොටස අපි සීළු වැඩ අතර ආගමික වතාවත් වල තමයි යෙදෙන්නේ. ඉතින් ඉන් අනුතුරුව තමයි අපේ සිංහල අවුරුදු චාරිත්‍රවල අපි යෙදෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමයි සූර්ය සංක්‍රාන්තිය පිළිබඳව පැහැදිලි කිරීම. ඉතින් අපි බලමු සූර්යයා කියන්නේ කවුද? මේෂ රාශිය කියන්නේ මොකක්ද කියන එක අපි විමසලා බලමු. සූර්යයා රාජකාරක ග්‍රහයා විදිහට අපි හඳුනා ගන්නවා. රජුන් නායකයන් රාජ්‍ය මේ හරහා නිවේදනය කරනවා. ඊට අමතරව අපේ පියා ආයතන ප්‍රධානී මේ සූර්යයා හරහා තමයි නිවේදනය කරන්නේ. ඊට අමතරව පොදුවේ අපේ ආත්මය නිවේදනය කරන්නේ සූර්යයා හරහා. මේෂ රාශිය අපි හඳුනා ගන්නවා එළුවෙකුගේ හැඩයකින්. ඊට අමතරව එය චර රාශියක්, පුරුෂ රාශියක්, තේජෝ ගුණය තියෙනවා. රජස් ගුණය සහිත රාශියක් විදිහට අපි හඳුනා ගන්නවා. විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය විදිහට මේෂ රාශිය තමයි අපි හඳුනාගන්නේ. ඉතින් මේ පළවෙනි රාශියට සූර්යාගේ ප්‍රවිෂ්ඨය තමයි අපි සිංහල අවුරුද්ද විදිහට අපි සමරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ ශරීරාංගයක් විදිහට අපි මේෂ රාශිය විමසුවොත් අපේ හිස පිළිබඳ වගකීම හිමිවන්නේ මේෂ රාශියට. ඉතින් මේ මේෂ රාශිය තුල රවි ග්‍රහයාගේ සංක්‍රාන්තිය සමග රවි ග්‍රහයාගේ උච්ච රාශිය විදිහට උච්ච භවන විදිහට තමයි අපි මේෂ රාශිය සලකන්නේ. මේෂ රාශිය අඟහරු ග්‍රහයට අයත් රාශියක්. ඉතින් මේ මේෂ රාශිය තුල අංශක 10දී අති උච්ච අංශකයට රවි ග්‍රහයා පැමිණෙනවා. මේ අති උච්ච අංශකයට ඒ කියන්නේ අංශක 10ට පැමිණෙන්නේ අප්‍රේල් මාසේ 24 වෙනිදා. ඒ 24 වෙනිදා තමයි අති උච්ච අංශකයේදී සූර්යයා ගත කරනු ලබන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මාසයකට ආසන්න කාලයක් තියෙනවා. ඉතින් මේ මාසේ 15 වෙනිදා දක්වා සූර්යයා මේෂ රාශිය තුල තමයි ගමන් කරන්නේ. ඉතින් මේ මේෂ රාශියට පිවිසනත් සමගම නැකත් චක්‍රයේ පළවෙනි නැකත විදිහට අපි හඳුනා ගන්න අස්විද නැකතේ පළවෙනි පාදයට තමයි සූර්යාගේ මේ සංක්‍රාන්තිය සිදුවන්නේ. ඉතින් ඒ තමයි විශේෂතා. අපි බලමු දැන් ඔබගේ ලග්නයට මේ සූර්ය සංක්‍රාන්තිය සමග කෙසේද බලපෑම් කරන්නේ කියන එක. සූර්යයා හෙවත් රවි ග්‍රහයා මේෂ ලග්න හිමි ඔබට මේ මේෂ ලග්නයට සංක්‍රාන්තිය සිදු වුණාට පස්සේ කොහොමද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් උච්ච ස්වභාවයකින් එන්නේ. මේ රවි ග්‍රහයාගේ ස්වභාවය තමයි තේජස් ස්වභාවය, උදාර ගතිගුණ, සමහර දුරට රාජ්‍ය හසුරවන්නේ රජුන්ගේ ස්වරූපය මේ රවි ග්‍රහයෙන් තමයි නිවේදනය කරන්නේ. අනදෙන ස්වභාවය, අධිකාරී බලය, රළු බව, ස්වාධීන ස්වභාවය,
අපක්ෂපාතීව තීරණ ගැනීම ඔය වගේ දේවල් මේ රවි ග්‍රහයාගෙන් පැමිණෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඉතින් මේ රවි ග්‍රහයා ඔබගේ ලග්නය මතට පිවිසෙනවා. ඔබගේ හිස මතට පැමිණෙනවා. ඉතින් ඒ අනුව අපි විමසුවොත් විශේෂයෙන් ඒ තියෙන උෂ්ණ ස්වභාවයත් සමග ඔබට යම් ඇතැම් විට හිසේ කැක්කුම් ඇතිවීමේ ප්‍රවණතාව පවතින්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් හිසේ කැක්කුම් සහිත ඒ කියන්නේ ඉරුවාදය සහිතව යම් කිසි රෝග ලක්ෂණ තියෙන අයෙක් නම් මේ කාලෙදී යම් ටිකක් ප්‍රවේශංසාගතව කියන්නේ ඒ ආලෝකයෙන් ඔබ තරමක් දුරට ආරක්ෂා වෙමින් කටයුතු කරන්න සිදු වෙනවා. ඊට අමතරව ගත්තොත් ඒ තේජස් ස්වභාවයේ උදාරත්වය අති කාර්යශූරී ශූරභාවය මේ හරහා ගොඩනගෙන්න පුළුවන්. ඔබට බලවත් ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ පස්වැන්නේ අධිපති ග්‍රහය. ඔබගේ අනාගතය, ඔබගේ ඥානය, ශක්තිය, ඊට අමතරව ඔබගේ දරුවන්, ශිෂ්‍යයන්, ආදරය, ප්‍රේමය ගැන කතා කරන මේ පස්වැනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ මේ රවි ග්‍රහයට. ඉතින් ඒ අනුව ගද්දිත් විශේෂයෙන් මේක එක්තරා විදිහට රාජයෝග තත්ත්වයක් ඇති කරවනවා. ඉතින් මේ පස්වැන්නේ අධිපති ග්‍රහයා ලග්නයට ප්‍රවිෂ්ඨ වීම හරහා ඒ පවතින උච්ච ස්වභාවයත් එක්කත් ඔබට ටිකක් බලවත් භාවයකින් ඔබගේ වැඩ කටයුතු සඵල කරගන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය සහිතව වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් උදාර ගතිගුණ සහිතව නිර්භීතව තේජස් ස්වභාවයකින් ඔබගේ කාලය ගත කරන්න පුළුවන්. ඊටම ශක්තිමත් කාලයක් විදිහට තමයි මේ කාලය අඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් එහෙම බැලුවොත් මේෂ ලග්න හිමියෝ ඔබට ඔබගේ හැකි ඔබේ නිර්භීතිය ස්වභාවය, ඔබගේ උදාරත්වය නිසි ලෙස භාවිතා කරනවා නම් ඔබගේ කීර්තිය හිල නංවා ගන්නට, ඔබගේ පෞරුෂත්වය හිල නංවා ගන්නට පුළුවන් වාතාවරණයක් සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේෂ රාශියට සූර්යාගේ සංක්‍රාන්තිය සිදු වුණාට පසු. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සූර්යා මේෂ රාශියට සංක්‍රාන්තිය සිදු වුණාට පසුව ඔබගේ කේන්දරයේ 4 වැන්නේ අධිපති ග්‍රහයා තමයි 12 වෙනිට ප්‍රවිෂ්ඨ වන්නේ. ඔබගේ කේන්දරයේ 4 වැන්නෙන් අපි කතා කරනවා ඔබගේ බන්දු ස්ථාන විදිහට අපි හඳුන්වනවා. ඉතින් මේ ස්ථානයෙන් ඔබගේ මනස, මව, ඔබට විඳින සැපය, සුඛය පිළිබඳ කතා කරනවා. ඉතින් මේ සැපය, සුඛයට අදාළ කරන දේවල් වෙන ගෙවල්, දොරවල්, යාන වාහන, ගෙවල් වලට අවශ්‍ය අනිකුත් උපාංග මේ ස්ථානයේ හරහා තමයි නිවේදනය කරන්නේ. ඒ විතර නෙමෙයි ඔබගේ මානසික ස්වභාවයත් මේ හරහා අපිට නිවේදනයක් මේ රවි ග්‍රහයාගෙන් පැමිණෙනවා. ඉතින් මේ ඔබේ විවේකය ඔබ සුවපත් කරන ස්ථාන විදිහට අපි හඳුන ගන්න 12 වෙනිට තමයි මේ රවි ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඉතින් ඇතැම් විට තරම දුරට අලස ස්වභාවයක් මතු කරන්න පුළුවන්. මේ මානසික මට්ටමේ ඔබගේ යම් විවේකයක් අවශ්‍ය වෙන කාලයක් විදිහට මේ කාලෙත් හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ සැපේ, සුඛය පිළිබඳ අපි කතා කරද්දී තරම දුරට විවේක ගතිය වැඩිවීමත් සමග අලස ගති මතු කරන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ රවි ග්‍රහයා 12 වෙනිට විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 12 වෙනිට ඒ පැමිණීමත් සමගම ඒ රවි ග්‍රහයාගෙන් සූර්යාගෙන් අපි නිවේදනය කරන්නේ කාරක ගුණයන් නැසන ස්ථානයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඒ අනුව ඔහුගේ ක්‍රියාකාරී දේවල් සිදු වෙන්න තියෙන අවකාශය අඩු කරනවා. එතකොට අපි ඒ සූර්යාගෙන් අපි බලාපොරොත්තු වෙන තේජස් ස්වභාවය, උදාරත්වය තරමදුරට අඩු වෙලා අර විවේකී පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් පැතිකඩ ඇති කරවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ වැඩ කටයුතු අඩාල නොවන මට්ටමට ඔබගේ විවේකය සහ සුඛය නිසි ලෙස පරිපාලනය කර ගන්නට ඔබට අවශ්‍ය වෙනවා මේ කාලය තුලදී. ඉතින් එහෙම බැලුවොත් විශේෂයෙන් ඔබගේ ආත්මීය අරමුණු වලට ඇතැම් විට පීඩාගෙන දෙන කරුණු සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ පියාට අහිතකර ආකාරයෙන් බලපෑම් කරන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ පියා සම්බන්ධව පියාගේ සෞඛ්‍ය පිළිබඳව තරමදුරට සැලකිලිමත්ව මේ කාලයේ විමසිය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ආයතන ප්‍රධානීන්ට තරමක් දුරට ඔවුන්ගේ ගැටලු මතු කරන කාලයක් විදිහටත් මේ කාලය ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයකුත් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් ඔබගේ වැඩ කටයුතු වෙනදා ආකාරයෙන්ම අලස ස්වභාවයකින් තොරව කටයුතු කරන්නට ඔබ පෙළඹිය යුතු වෙනවා. වාසයේම විශේෂයෙන් ඔබගේ පියා සහ ආයතන ප්‍රධානීන් වගේ අය ගැන ඔබ වැඩිපුර හිතනවා නම් මේ කාලේ වඩාත් හොඳයි. ඔවුන්ගේ යාපතත් පිණිස ඔබට දිය හැකි යම් කිසි උදව්වක් ඔවුන්ට විය හැකි ශක්තියක් ඔබට පවතිනවා නම් මේ කාලේ ඔවුන්වත් ශක්තිමත් කරගෙන ඔබගේ වැඩ කටයුතු ඉදිරියටම
යන්නට අවශ්‍ය පසුබිම සකසා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට සූර්යා මේෂ රාශියට සංක්‍රාන්තිය සිදු වෙනවත් සමගම විශේෂයෙන් ඔබගේ කේන්දරයේ තුන්වැන්නේ අධිපති ග්‍රහයා විදියට තමයි සූර්යාව අපි සලකන්නේ. ඉතින් මේ තුන්වැන්නේ අධිපති ග්‍රහයා ඔබගේ අය ස්ථානයේ විදිහට අපි සලකන ඔබගේ ලාභයන් ඔබගේ ප්‍රතිලාභයන් ගෙනෙන ස්ථානයේ විදිහට අපි සලකන 11 වෙනිට තමයි ඒ සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව බලද්දී මේ දෙකම 3 වෙනි සහ 11 වෙනි කියන්නේ උපචය ස්ථානයන් ඔබට අනිත් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ සාර්ථකත්වය උදෙසා ඔබගේ දියුණුව උදෙසා මෙහෙවන්න පුළුවන් ස්ථානයක්. ඉතින් එහෙන් බැලුවොත් ඔබගේ වීරියෙන් ශක්තියෙන් ඔබගේ ආදායම් මාර්ග සඵල කරගන්නට එහෙම නැත්නම් ඔබගේ අරමුණු සඵල කරගන්නට දරන උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් අවකාශයන් සකස් වීමක් තමයි ඒ ඔස්සේ නිර්මාණය කළ දෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ වීරය අධික වෙන්න පුළුවන්. ඔබගේ ඒ බල පරාක්‍රමයේ හීල නංවන්න පුළුවන්. ඔබගේ හැකියාවන් කුසලතාවයන් ඔප්නංවන්න පුළුවන්. ඒ වගේම ඒ ඔස්සේ ඒ වීරයෙන් පරාක්‍රමයන් ඔබ අදාළ කරගනිමින් ඔබගේ ඒ අරමුණු සඵල කරගන්නට ඔබ යෙදෙන කාර්යයන් සාක්ෂාත් කරගෙන ඔබට සතුටින් කාලය ගත කරන්නට අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 11 වෙනිට අපි දන්නවා සූර්යාගේ පැමිණීමත් සමග විශේෂ බලයක් නිර්මාණය වෙනවා. අපි ගොඩක් වෙලාට උදෑසන නැකත් කියන්නේ සුබ මුහූර්තයන් සැකසීමේදීත් මේ රවි ග්‍රහයා 11 වෙනිනේ යොදා අපි නැකත් සුබ මුහූර්ත හදන්න පෙළඹෙනවා. මොකද ඒ හරහා යම්කිසි වැඩ කටයුතු සාර්ථක වෙන ප්‍රවණතාවයක් පවතිනවා ඒ අවස්ථාවේදී. ඉතින් බොහෝ දුරට ඒ අවස්ථාවේ ඔය අභිජිත් මූර්තියත් සම්බන්ධ කරගෙන හදන්නට පුළුවන් නම් ඒ වඩාත් හොඳ පැත්තකුත් නිර්මාණය වෙනවා. ඉතින් ඒක කෙසේ වෙතත් මේ 11 වෙනිට සම්ප්‍රාප්තිය සමග ඔබගේ සෝත්සාහයෙන් ඔබට නැගිටින්න පුළුවන් අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ඒ ආත්ම ශක්තිය නිර්මාණය කළ දෙන කාලයක් විතර තමයි මිථුන ලග්න හිමියන්ට මේ රවි ග්‍රහයා මේෂ රාශියේ සංක්‍රාන්තියෙන් සමග ඔබට හිමිවන්නේ. ඔබගේ නව ආදායම් මාර්ග ඇති කරගන්නට ඔබට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නටත් මේ කාලය ඔබට විශිෂ්ට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කළ දෙන්න පුළුවන්. මොකද අපේ සෞභාග්‍ය අපේ මේ ලෞකික ජීවිතයට අවශ්‍ය අනිකුත් සම්පත් ලබා දෙන ග්‍රහයා විදිහට අපි මේ රවි ග්‍රහයව සූර්යාව අපි සලකනවා. ඉතින් මේ ලෝකේ අපි එදිනෙදා වැඩ කටයුතු කරන්නට පෙළඹෙන්නේ මේ සූර්ය උදාවත් සමග. ඉතින් ඒ කියන්නේ අපේ මේ භෞතික සම්පත් අපිට ගෙනලා දෙන ග්‍රහයා විදිහට තමයි අපේ කේන්දරයේදීත් මෙතනදී ඔබගේ කේන්දරේ මිථුන ලග්න හිමි ඔබගේ 11 වෙනිට සම්ප්‍රාප්තිය සමග ඔබගේ භෞතික සම්පත් සහිතව ඔබගේ අරමුණු සඵල කරගෙන ඒ සාර්ථකත්වයේ උදෙසා යන්නට පුළුවන් අවකාශ සකසා දෙන ඊටමත් යාපත් වූ කාලයක් විදිහට තමයි මිථුන ලග්න හිමියන්ට මේෂ රාශියේ සූර්යා සංක්‍රමණය කරන කාලය අපි හඳුනා ගන්නට පුළුවන් වන්නේ. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවැන්නේ අධිපති ග්‍රහයා වන්නේ සූර්යා. ඉතින් මේ රවි ග්‍රහයාට අයත් දෙවැන්න අනුව ඔබගේ ධනය, ඔබගේ මුහුණ, ඔබගේ කුටුම්බය ගැන කතා කරන. ඒ විතරක් නෙමෙයි ඔබගේ වචනය ගැන කතා කරන්නේත් මේ දෙවැන්න හරහා. ඉතින් මේ දෙවැන්නට අධිපති ග්‍රහයා මේෂ රාශිය වන්නේ ඔබගේ කේන්දරයේ 10 වැනි ස්ථානයේ. ඒ 10 වෙනින් අපි කතා කරනවා ඔබගේ වෘත්තීය කටයුතු, ඔබ ක්‍රියාත්මක කරන දේවල් සහ ඊට අදාළ ඒ කියන්නේ ඔබ කුමන හෝ කාර්යයක යෙදෙනවා නම් ඒ වෙනුවෙන් ඔබ කරන වැඩ කටයුතු මේ 10 වෙනි හරහා තමයි නිවේදනය කරන්නේ. ඉතින් සීලුම ඔබගේ කර්මයන්, ඔබගේ වෘත්තීය රැකියාව නිවේදනය කරන මේ ස්ථානයට ඔබගේ දෙවැන්නේ අධිපති ග්‍රහයා පැමිණීමත් සමග එක්තරා ආකාරයක ඔබගේ වෘත්තීය දියුණුවක් ගොඩනගා ගන්න පුළුවන්. ඇතැම් විට ඒ ධන යෝගයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්න පුළුවන්, විශේෂයෙන් ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයාගේ තැන්පත් ස්ථානයත් අනුව. කොහොමද මේ 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග සූර්යාගේ සංක්‍රාන්තියත් සමග විශේෂිත බලයක් නිර්මාණය කරලා දෙනවා. ඒ 10 වෙනිට සූර්යා දිග්බල තත්වයකට පත් වෙනවා. ඒ දිශාවට බලයක් හිමිවීම නිසා කටක ලග්න හිමි ඔබ මේ සූර්යා මේෂ රාශියේ සංක්‍රමණය කරන කාලය තුල නැගෙනහිර දිශාව මුල් කරගෙන ඔබගේ වෘත්තීය කටයුතු වල ආදායම් උපයන වැඩ කටයුතු වල විශේෂ ගමන් බිමන් යෙදෙන අවස්ථාවන් වල ඒ නැගෙනහිර දිශාව මුල් කරගෙන ඔබගේ වැඩ කටයුතු පිටත් වීම හෝ ඒ ආරම්භ කිරීම කරන්න පුළුවන් නම් විශිෂ්ට ප්‍රතිඵල ඔබට අත්විඳින්න හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ ඒ බලාපොරොත්තු සඵල වීම ආර්ථික දියුණුව ඇති කරන්න පුළුවන් ආශිර්වාදයක් ඒ ඔස්සේ නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේ 10 වෙනිට සූර්යාගේ පැමිණීමත් සමගම විශේෂයෙන් ඔබගේ වෘත්තීය දියුණුව, ඔබගේ වෘත්තීය අභිමානය
හීල නංවන්න පුළුවන් විශේෂයෙන් ඔබගේ කීර්තිය ප්‍රසිද්ධිය බලය ධනය වැඩි කරන්න පුළුවන් අවකාශයක් නිර්මාණය කළ දෙන්න හැකියාවක් තියෙනවා රවිග්‍රහයා මේ 10 වැන්නේ තැන්පත් වීම සමග ඉන්නෙත් උච්ච බලයකින්. ඉතින් විශේෂයෙන් ඔබගේ අභිමානය වෘත්තීය අභිමානය හීල නංවන්න පුළුවන් හොඳම කාලයක් විතර තමයි කටක ලග්න හිමි ඔබට මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ සූර්යයා. ඉතින් මේ සූර්යයා ඔබගේ කේන්දරේ මේෂ රාශිය වන 9 වෙනි භාවයේ තමයි මේ සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව විමසද්දී ඔබගේ සෞභාග්‍ය පෙර භවයෙන් ඔබ කෙන ලද හොඳ දේවල් ඒ විතර නෙමෙයි ඔබගේ පියා, ඔබගේ ආයතන ප්‍රධානීන්, ඔබගේ ආගම දහම ගැන අපි කතා කරනකොට විමසන්නේ 9 වෙනි භාවය. ඉතින් මේ 9 වෙනි භාවයට ඒ ලග්නාධිපති ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සමග විශේෂයෙන් ඔබගේ ධර්මතාවයන් හිලනංවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ප්‍රතිපත්ති ගරුකව, විනය ගරුකව, ආගමට දාමට ලැබිව ජීවත් වෙන්නට පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ සෞභාග්‍ය උදා කරලා දෙන කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන් ලග්නාධිපති ග්‍රහයා ඒ 9 වෙනිට පැමිණීමත් සමග. ඊට අමතරව විශේෂයෙන් මේ සූර්යයා මේ රවි ග්‍රහයා ඔබගේ පියාට කාරක වෙනවා. ආයතන ප්‍රධානීන්ට කාරක වෙනවා. ඉතින් ඒ කාරක ගුණ එම ස්ථානයෙන් කියවෙන දේවල් වලටම පැමිණීමත් එක්ක කාරක ගුණ නැසීමක් සිදු වෙනවා. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් අනිත් පැතිකඩයන් නොස්සේ ඔබගේ ආගම දාම, ඔබගේ නැත්නම් දීර්ඝ ගමන්, ඔබගේ සෞභාග්‍ය දනවන දේවල්, ඒ දේවල් සම්බන්ධ දේවල් වලට යහපත් ආයුරින් මේක බලපෑම් කරත් විශේෂයෙන් ඔබගේ පියාට ආයතන ප්‍රධානීන්ට යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මූණ දෙන කාලයක් විතර හඳුනා ගන්නට පුළුවන්. එහෙම බැලුවත් විශේෂයෙන් ඔබගේ පියා ගැන, ඔබගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, ඔහුගේ වැඩ කටයුතු පිළිබඳව ඔබට අවශ්‍ය පුළුවන් ආයුරින් ශක්තියක් වන්නට පුළුවන් නම් මේ කාලේ ඊටමත් යහපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ආයතන ප්‍රධානීන්ගේ සුරක්ෂාව පිණිස ඔවුන් වෙනුවෙන් ඔබ කැප වෙනවා නම්, ඔබ ආයතනට ලැබිව කටයුතු කරනවා නම් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔබට යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් විශේෂයෙන් ඔබගේ කීර්තිය ප්‍රසිද්ධිය ඇති කර ගන්නට ඔබේ වෘත්තීය සුරක්ෂිතභාවය ඇති වර්ධනය කර ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඔබගේ ලග්නය බලවත් වීමක් සිදු වෙනවා. විශේෂයෙන් ඔබේ ලග්නය හරහා ඔබගේ පෞරුෂත්වය, සෞඛ්‍ය පිළිබඳව අපි විමසනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් ලග්නය හරහා ඔබගේ ආත්මයත් නිවේදනය කරන මේ ආත්මයට කාරක ග්‍රහයත් 9 වෙනි ප්‍රවිෂ්ඨ වීම සමග ඊටමත් ඔබගේ ආත්ම තුත්‍යයෙන් යුතුව ඔබගේ පෞරුෂත්වය වර්ධනය කරගනිමින් ඊටමත් වාසනාවන්ත ආයුරින් මේ මාසය ගත කරන්න පුළුවන් අවකාශ ඔබට සකසා ගන්නට පුළුවන් අවශ්‍ය ඒ ආශිර්වාදයේ පෙර භවයන්හි කළ ලද කුසල ක්‍රියා බලය ඉස්මතු වෙන කාලයක් විදිහට තමයි මේ මේෂ රාශියේ එනම් ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ වෙන 9 වෙන්නේ සූර්යයා ගත කරන මාසය අපිට හඳුනා ගන්නට පුළුවන් වන්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 12 වෙන්නේ අධිපති ග්‍රහයා. ඔබගේ වැය ස්ථානයේ අධිපති ග්‍රහයා විදිහට අපි සලකන්නේ සූර්යයා. ඉතින් මේ 12 වෙන්න අපි දුෂ්ට ස්ථානයක් විදිහට සලකනවා. අපේ ක්ෂය වීම, වැය වීම, හානිපාඩු ගැන කතා කරන ස්ථානය නිසා. ඒ විතරක් නෙමෙයි, ඒ ස්ථානයෙන්ම තමයි 12 වෙනින්ම තමයි අපේ සුවපත් වීම, නැවත ඉපදීම වැනි අපේ නැවත නැවුම්ව අපේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීම, විවේකය වගේ දේවල් කතා කරන ස්ථානයක් විදිහටත් අපේ මෝක්ෂය නිවන ගැන කතා කරන ස්ථානයක් විදිහටත් මේ 12 වෙනි අපි හඳුනා ගන්නවා. ඉතින් මේ ස්ථානෙට අධිපති ග්‍රහයා වන්නේ රවි ග්‍රහයා තවත් සූර්යයා. ඉතින් මේ සූර්යයා ඔබගේ කේන්දරේ 8 වෙනි භාවය වන මේෂ රාශියට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 8 වෙන්න හරහා හදිසියෙ වෙන සිදුවීම්, එහෙම නැත්නම් පෙර භාවයන්හි කළ ලද අකුසල ක්‍රියා බලය ඔබට පළ දෙන ස්ථානයේ විදියට නිසා මේ 8 වෙන්නට ගොඩක් අය බයයි. ඉතින් ඒ නිසා එතනදී අපිට අනපේක්ෂිත විදියට, ආගන්තුක විදියට අපිට කරදර බාධක මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ 8 වෙනි භාවයේ ඒ නිවේදිත කරුණු කාරණාත් එක්ක විමසද්දී. ඉතින් එහෙම බැලුවම විශේෂයෙන් මේ සූර්යයවත් මේ තේජෝකාරක ග්‍රහයා ඒ 8 වෙන්නට පැමිණීමත් සමග විශේෂයෙන් ඔබගේ ඒ යම්කිසි ආයුරකින් ඔබගේ සුඛය, විවේකය අඩු කරන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සුවපත් වීම අඩු වෙන්න පුළුවන්. විශේෂ ඔබගේ ඒ විතරක් නෙමෙයි ඔබගේ මේ රවි ග්‍රහය හරහා අපිට තවත් නිවේදිත කාරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපේ ප්‍රතිශක්තිකරණ හැකියාව නිවේදනය වීමකුත් මේ හරහා පවතිනවා. ඉතින් ඒ අනුවත් ඔබගේ ප්‍රතිශක්තිකරණය පහළ වැටෙන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට. ඒ නිසා විශේෂයෙන් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔබගේ ප්‍රියයන්ගේ වෙන්වීමක්, එහෙම නැත්නම් ඔවුන්ගේ අභාවයක් ඔබට අසන්නට දකින්නට කාලයක් විදිහට මේ කාලය හඳුනා ගැනීමකට යන්න පුළුවන් පවතින නිසා විශේෂයෙන් මේ කාලය ටිකක් ආගමන දාමට ලැබිව මානසික සුවය පවත්වා ගැනීමෙන්, ඔබගේ ශරීර සුඛය පවත්වා ගැනීමෙන් ඔබ ගත කරනවා නම් තරමක් දුරට මේ විය හැකි
අනර්ථයන් වලින් මිදිලා ඔබට මේ මාසය අවසන් කරගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. එය මනා ලෙස කළමනාකරණය කරගන්නට පුළුවන් නම් ඔබට. තුලා ලග්නයේ උපන් ඔබගේ 7 වෙනි භාවය මේෂ රාශිය නිවේදනය හිමිවනවා. ඉතින් ඒ 7 වෙනි භාවයට මේෂ රාශිය හිමිවීමත් සමග සූර්යයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ 7 වෙනි භාවයට. ඒ විතරක් නෙමෙයි රවි ග්‍රහයට හයත් රාශිය වන සිංහ රාශිය ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවය විදිහට අපි හඳුන ගන්න. ඒ අනුව බලද්දී 11 වෙනි අධිපති ග්‍රහයා තමයි 7 වෙනිට ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 7 වෙනත් 11 වෙනත් මේ කාම ත්‍රිකෝණයට අයත් භාවයන් දෙකක්. මේ කාම ත්‍රිකෝණය හරහා අපේ ලෞකික සුඛය ගැන නිවේදිත කරුණු ගැන කතා කරන ස්ථානයක් විදිහට අපි හඳුන ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ස්ථාන වලින් තමයි විශේෂයෙන් අපේ විවාහයට ආශ්‍රිත දේවල්, අපේ අරමුණු සඵල කරගන්න ස්ථානයේ අපි සුවය විඳින දේවල් අපිට හඳුන ගන්න පුළුවන් පැත්තක් තියෙනවා. විශේෂයෙන් ලෞකික පැත්තෙන්. ඉතින් එහෙන් බැලුවම විවාහය තුළ යම්කිසි අයුරකින් හැලහැප්පීම් මතුවෙන්න පුළුවන්. මේ උදාර ගති ගුණ, තේජස් ස්වභාවය වැඩිපුර විදහා දක්වීමක් මේ කාලය තුළදී නිවේදිත නිසා. මොකද උච්ච බලයක් සහිතව ඒ සූර්යාගේ එම ස්ථානයේ තැන්පත් වීමත් සමග විශේෂයෙන් ලග්නයට සාපේක්ෂව දුරම භාවය විදියට, දුරම රාශිය විදියට අපි හඳුනගන්නේ 7 වෙනි භාවය. ඉතින් මේ ඒ අනුව බලද්දිත් ඒ සූර්යාගේ පවතින ඒ දීප්තිමත් ස්වභාවයේ අඩුවක් අපිට දකින්නට පුළුවන්. ඒ නිසා ඔබගේ කාන්තිමත් භාවය යම්කිසි අඩුවක් මේ කාලය තුළදී අපිට අත්දකින්නට පුළුවන් වේවි. කෙසේ නමුත් ඒ උච්ච ස්වභාවයත් එක්ක ඒ තරමක් දුරට නිෂේධනය වීමක්ද අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඒ යම් යම් අවරින් වෙනස් වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් හවුලේ වැඩ කරද්දී, ව්‍යාපාර වැඩ කරද්දී, විවාහය තුළදී ඔබගේ ඒ උදාර ගති ගුණ ඇතැම් විට සමහර ඔබ වැඩ කටයුතු කරන අය සමග ගනුදෙනු කිරීමේදී නොරුස්සන ස්වභාවයන්, නොගැලපෙන අවස්ථාවන් මතු කරන්න පුළුවන් නිසා ඒ අවස්ථානෝචිතව ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන් නම් වඩා අගනා බබයි මගේ හැඟීම. කෙසේ නමුත් 11 වෙනි අධිපතිත්වය නිසා ඔබගේ අරමුණු සඵල කර ගැනීම, ඔබගේ ආදායම් පිළිබඳ කතා කරන ස්ථානයක අධිපතිත්වය පවතින නිසා විශේෂ ව්‍යාපාරවල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම බැලුවත් මේ කාලේ ඔබට ඒ හවුලේ වැඩ කරද්දී අන්‍යෝන්‍ය සම්බන්ධතාවලට යම් ගැටලු මතු කරන්නට පුළුවන් පැතිකඩක් තිබ්බත් විශේෂයෙන් ඔබගේ ඒ නිර්භීතභාවය, කාර්යශූරභාවය නිසා ඔබගේ අරමුණු සඵල කරගෙන නව ආදායම් උපයන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා තුලා ලග්න හිමියන්ට මේ සූර්යයා මේෂ රාශිය තුල සංක්‍රමණය වෙන කාලය තුලදී. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයේ අධිපති ග්‍රහයා විදියට තමයි අපි රවි ග්‍රහයවත් සූර්යයව හඳුනගන්නේ. ඉතින් මේ සූර්යයා ඔබගේ මේෂ රාශිය විදියට විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතිටම අයත් තවත් රාශියක් වන්නේ 6 වෙනි භාවයේ මේ මේෂ රාශිය. ඉතින් මේ මේෂ රාශියට සූර්යාගේ සංක්‍රාන්තියත් සමගම විශේෂයෙන් මේ රෝග ස්ථානයේ සතුරුන් ගැන කතා කරන ස්ථානයේ විදියට අපි හඳුන ගන්නවා 6 වෙනි භාවය. ඉතින් මේ රවි ග්‍රහයා එවත් සූර්යයා හරහා අපේ හෘදයේ අවයව පිළිබඳ විමසද්දී හෘදය හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ හෘදයට කාරක ග්‍රහයා රෝග ස්ථානට ප්‍රවිෂ්ඨ වීමත් සමග හෘද රෝග මතු වෙන අවදානම් තත්ත්වයක ඔබ පවතිනවා නම් මේ කාලයේ තරම දුරට සැලකිලිමත්ව විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මනා ලෙස හොයා බලා කටයුතු කළ යුතු වෙනවා. ඒ හෘද රෝග ඇති අය තරම දුරට මේ කාලය ප්‍රවේශම් සාගතව කටයුතු කළ යුතුයි. ඔබගේ ආහාර රටාවෙත්, ඔබගේ ජීවන චර්යාවෙන් මේ පිළිබඳ පොඩ්ඩක් විමසිලිපත්ව කාලය ගත කළ යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි 10 වෙනි අධිපතිත්වය පවතින නිසා ඔබගේ වෘත්තීය ඔබගේ කර්මයන් රැකියාව පිළිබඳ කතා කරන ස්ථානයක් විදිහට අපි 10 වෙනි අඳුන ගන්න නිසා මේ ස්ථානයේ අධිපති ග්‍රහයා 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග අනිත් එක ටිකක් අපි හඳුන ගන්නවා රවි ග්‍රහයා කූරගායක විදියට. කූරගායක වුණත් මේ අවස්ථාවේ පැමිණෙන උච්ච බලයකින්, ඒ බලවත් ස්වභාවයකින් ඉතින් එහෙම බැලුවත් මේ උපචේ ස්ථානය ඒ උපචේ ස්ථානයකට කූරගායන් සම්ප්‍රාප්තිය වඩා හොඳයි. ඒ නිසා ඔබගේ වැඩ කටයුතු අන් අය සමග හොඳින් ඔවුන්ව මෙහෙයවමින් ඔබගේ අරමුණු සඵල කරගන්නට ඒ කරන වෑයම සාර්ථක කරගන්න පුළුවන් අවකාශයක් ඒ ඔස්සේ නිර්මාණය කරලා දෙනවා. ඒ නිසා ඔබගේ ධනය වර්ධනය කරගන්න පුළුවන්, ඔබගේ බලය වර්ධනය කරගන්න පුළුවන්, ඔබගේ ප්‍රසිද්ධිය, කීර්තිය වැඩි කරගන්න පුළුවන්
ඊටමත් යාපත් වූ කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඒ ඔස්සේ ඔබගේ වෘත්තීය දියුණුව, වෘත්තීය අපේක්ෂාවන් සඵල වෙන පැතිකඩයන් නිර්මාණය වෙන්නට පුළුවන්. කෙසේ නමුත් ඒ නිර්භීතභාවය නිසා බොහෝ විට ඔබගේ සතුරන් පරාජය කරන, සතුරන් මැඩගෙන ඔබගේ අරමුණු සඵල කරන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා මේ කාලය ඉතාමත් ඔබට පැවති අවහිර බාධා තිබුණා නම් ඒවා මැඩගෙන ඔබගේ සාර්ථකත්වය උදෙසා ඉතා වේගවත්, ශක්තිමත්, කාර්යශූරය, බල පරාක්‍රමයේ විදහා දක්වමින් කටයුතු කරන්න පුළුවන් ඉතාමත් සාර්ථක වූ කාලයක් විදිහට තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ සූර්යයා මේෂ රාශියේ ගත කරන කාලය තුල අපිට හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබගේ පුණ්‍ය ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 9 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සූර්යයා හෙවත් රවි ග්‍රහයට. ඉතින් මේ සූර්යයා ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවය වන ඔබගේ පුත්‍ර ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න භාවයට තමයි සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ. විශේෂයෙන් 5 වෙනි භාවය හරහා ඔබගේ ශිෂ්‍යයන්, ඔබගේ මතක ශක්තිය, ඥානය, ඒ විතරක් නෙමෙයි ඔබගේ ප්‍රේමය සහ අනාගතය වෙනුවෙන් ඔබ කරන්නා වූ සීලුම ක්‍රියාමාර්ගයන් මේ ඔස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් පුණ්‍ය ස්ථානයේ අධිපති ග්‍රහයා බලවත් ස්වභාවයකින් පුත්‍ර ස්ථානයට පැමිණීමත් සමග ඔබගේ දරුවන් සම්බන්ධව විශේෂයෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හැකියාව පවතිනවා. මොකද මානව අන්තර් සම්බන්ධතා කෙරෙහි යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද මේ தත්ත්වය අර හත් වෙන්නේ, ඒ කියන්නේ තුලා ලග්න හිමි ඔබටත් හිමි වුණා. ඉතින් ධනු ලග්න හිමියන්ටත් මේ 5 වෙනි භාවයේදී ඒ දරුවන් සමග කටයුතු කිරීමේදී යම් කිසි හැලහැප්පීම් මතු කරන්න පුළුවන්, ගැටලු මතු කරන්න පුළුවන්. ඉතින් ඔවුන් සමග ඉතා සමීපව වැඩ කරන්න, ඒ සඳහා ඔබට ඒ උදාර ගතිගුණ, තේජස් ස්වභාවය, රළු භාවයක් හරහා ඔබගේ දරුවන් පීඩාවකට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතර ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් යම් හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්, ඔවුන්ගේ හිත් රිදවීම ඇති වෙන්න පුළුවන් අවකාශයකුත් ඒ ඔස්සේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ප්‍රේමය, ආදරය වගේ දේවල් වලටත් ඔය කියන ගතිගුණම සම්බන්ධ වීම නිසා ඒ අපි මුල් තැන ලබා ගැනීමේ අපේක්ෂාව, විශේෂයෙන් අපගේ ඒ තේජස් ස්වභාවය පෙන්වන්නට යන අවස්ථාවේදී විශේෂයෙන් මේ මානව අන්තර් සම්බන්ධතා බිඳ වැටෙන අවස්ථාවන් නිර්මාණය වීමක් තියෙනවා. කෙසේ නමුත් විශේෂයෙන් ඔබගේ ශිෂ්‍යයන් සමග වැඩ කටයුතු කිරීමේදී ඔවුන් මනා ලෙස පාලනය කරගන්නට, ඔවුන් ගැන හොයලා බලන්නට, ඒ පරිපාලන හැකියාවන් සම්බන්ධව ඒ අධිකාරී බලයක් හිමි ග්‍රහයක් විදියට ඒ සම්බන්ධව ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබගේ විශේෂ අනාගතයේ අභිවෘද්ධිය උදෙසා ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඒ පුණ්‍ය ස්ථානයේ ආශිර්වාදයක් රැගෙන එන මේ රවි ග්‍රහය හරහා ඔබගේ මතක ශක්තියෙන් කරන වැඩ කටයුතු වල, එහෙම නැත්නම් ඔබගේ ශාස්ත්‍රීය දේවල් වල යම් කිසි ඔබට කීර්තියක්, ප්‍රසිද්ධියක් ඇති කරගන්න පුළුවන් හැකියාවකුත් පවතිනවා ඒ ඔස්සේම. ඉතින් කෙසේ නමුත් සමප්‍රතිඵලදායක තත්ත්වයක් තමයි ධනු ලග්න හිමියන්ට මේ පස්වැන්නට රවි ග්‍රහයාගේ සම්පාප්තියත් සමග ඇති කරනු ලබන්නේ. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ අපි 4 වෙනි භාවය බන්දු ස්ථානයේ විදිහට අපි සුඛය, සැපය ගැන කතා කරන ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 4 වෙනි භාවය තමයි සූර්යයා එවත් රවි ග්‍රහයා සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ මේෂ රාශිය තුලදී. ඉතින් ඔබගේ කේන්දරයේ විශේෂයෙන් 8 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමිවන්නේ රවි ග්‍රහයට. ඉතින් එහෙම බැලුවොත් ඔබගේ පෙර භාවයන්හි කරන ලද අකුසල ක්‍රියාබලයන් හේතුවෙන් අනපේක්ෂිතව සිදුවිය හැකි සිදුවීම් ගෙනල්ලා දෙන ග්‍රහයාගේ රාජකාරී පැමිණලා තියෙන්නේ රවි ග්‍රහයට. ඉතින් එහෙම බැලුවොත් මේ 4 වෙනි භාවයට ඔබගේ සුඛය, මානසික තත්ත්වය ගැන අපිට කතා කරනකොට මේ 4 වෙනි භාවය අපි විමසනවා. විශේෂයෙන් ඒ අනුව ඔබගේ සැපේ, සුඛය අඩු කරන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබගේ මානසික තත්ත්වයන් වල යම් කිසි දුක සංතාපය ගෙන කාලයක් ඇති කරවන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ගේ දොර ඉඩකඩම් සම්බන්ධව, යාන වාහන සම්බන්ධව ගැටලු මතු කරන්න පුළුවන් කාලයක් විතර හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ උච්ච බලයකින් සිටියත් ඒ රවි ග්‍රහයාගේ ක්‍රියාත්මක වෙන භාවයට සප්තමව භාවයක පැමිණ මේ තැන්පත් වීමත් සමග විශේෂ මේ රාජකාරක ග්‍රහයා 10 වෙන්නට තමයි වඩා ප්‍රබල වන්නේ. ඉතින් එතනින් සප්තමව තැන්පත් වීමත් සමග දුර්වල මට්ටමක් තමයි ඇති කරනු ලබන්නේ. ඉතින් කෙසේ නමුත් ඔබගේ සැපේ, සුඛය අඩු කරන්න පුළුවන්, මානසික වියවුල් ඇති කරන්න පුළුවන්, අනපේක්ෂිත සිදුවීම් සිදු වෙන්න පුළුවන්.
ඔබට අකටයුතුකම් ඔබට අනර්ථයන් සිදු වෙන්න පුළුවන් හැකියාව පවතින නිසා මේ කාලය තරමදුවට සයිකිලිමත්ව පරිස්සම් සාගතව විසිලිවන්තව කටයුතු කරනවා නම් පැමිණිය හැකි අනර්ථයන් වලින් මිදිලා ඔබට කාලය ගත කරන්න පුළුවන්. විශේෂයෙන් ඒ සඳහා පසුව අපි දිය යුතු ශාන්ති කර්ම පොදුවේ මම දැනුවත් කරන්න. කෙසේ නමුත් ඒ කටයුතු කිරීමේදී විශේෂයෙන් ඔබගේ ආත්මයත් මේ රවිග්‍රහය හරහා නිවේදනය කරන නිසා ආත්මයට පීඩාගෙන දෙන සිදුවීම් පවා එන්න පුළුවන් පැතිකඩයක් තියෙන නිසා ඒ පිළිබඳ විශේෂයෙන් වැඩ කරන්නට ඒ පිළිබඳ පරිස්සම් සාගත වැඩ කරන්නට ඔබ පෙළඹිය යුතු වෙනවා මේ කාලය තුලදී. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සූර්යයා හෙවත් රවි ග්‍රහයට. ඉතින් මේ 7 වෙනි භාවයේ අධිපති ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ උපචය ස්ථානයක් වන 3 වෙනි භාවයට තමයි සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ මේෂ රාශියට. ඉතින් මේ 3 වෙනි භාවය හරහා ඔබගේ බල පරාක්‍රමය, වීරිය, කාර්යශූරත්වය, හැකියාවන්, කුසලතාවයන්, කෙටි ගමන් වගේ දේවල් කතා කරන ස්ථාන විදිහට අපි හඳුන ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබගේ සහෝදරයෝ, ඔබගේ සංනිවේදන දක්ෂතා හරහා ඔබ ගොඩනගා ගන්න සමාජ මේ 3 වෙනි භාවයෙන් හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් මේ 7 වෙනි භාවයත් අපි දන්නවා ලෝකයා සමග ගනුදෙනු කරන ස්ථානය, අපි ව්‍යාපාර කරන ස්ථානය, එහෙම නැත්නම් අපේ හවුලේ වැඩ කරන ස්ථානය, අපේ විවාහය ගැන කතා කරන භාවය විදිහට තමයි 7 වෙනි භාවය හඳුනගන්නේ. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ඔබගේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ හඳුන ගන්න පුළුවන් මේ උපචය ස්ථානයකට එම 7 වෙනි අධිපති ග්‍රහයාගේ ඒ සංක්‍රාන්ති ගමනත් සමග ඔබට එවැනි ප්‍රතිඵල ඇති විය හැකි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් එයින් බැලුවොත් විශේෂයෙන් ඔබගේ ධනය, බලය, වීරිය වැඩි කරගෙන වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ හැකියාවන් කුසලතාවයන් ඔස්සේ ඔබගේ ව්‍යාපාර දියුණුව, එහෙම නැත්නම් ඔබගේ ඒ හවුලේ වැඩ කරන කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ 3 වෙනිත් කාමත්‍රිකෝණයට අයිති මේ ස්ථානයක් නිසා විශේෂයෙන් මේ 7 වෙනි අධිපති ග්‍රහයාත් ඒ 3 වෙනිටම ප්‍රවිෂ්ඨ වීම සමග ඔබගේ විවාහ ජීවිතය තුලත් යම්කිසි හොඳ සාධනීය කටයුතු කරන්න පුළුවන් හැකියාවකුත් නිර්මාණය වීමක් තියෙනවා. කෙසේ නමුත් අන් අයගේ උදව් උපකාර සහිත ඔබගේ ජය ග්‍රහණය සඳහා ඔබගේ අරමුණු සඵල කර ගැනීම උදෙසා කටයුතු මෙහෙවන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මේ කාලය ඊටමත් යාපත් කාලයක විදිහට අපිට කුම්භ ලග්න හිමියන්ට සලකන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කෙසේ නමුත් සහෝදරයෝ පිළිබඳ කතා කරද්දී යම් මම කලිනුත් මතක් කරා මේ මානව අන්‍යෝන්‍ය සම්බන්ධතා හසුරුවනකොට විශේෂයෙන් මේ අහංකාර ගති, ඒතේ උදාර ගති ඇතැම් විට හයපත් අයුරින් අපිට බලපාන්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා සහෝදර සම්බන්ධ වැඩ කරද්දිත් ටිකක් ප්‍රවේශම් සාගතව ඔවුන්ගේ හිත අමනාපකම් ඇති නොවන මට්ටමට විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් ඒ ඔවුන්ගේ සහෝදර සම්බන්ධතා තර කරගෙන කෙසේ වෙතත් ඒවා රැකගෙන වැඩ කරන්න පුළුවන් හැකියාවක් මේ කාලය තුලදී ඔබට පවත්වා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ රෝග ස්ථානයේ, සතුරු ස්ථානයේ විදිහට අපි හඳුන ගන්න 6 වෙනි අධිපතිත්වයේ දරන මේ රවි ග්‍රහයවත් සූර්යයා ඔබගේ ධන ස්ථානයේ, කුටුම්බය, ඔබගේ මුහුණ, වචනය ගැන කතා කරන, ආහාර ගැන කතා කරන ස්ථානයට වන දෙවැන්නට තමයි සංක්‍රාන්තිය සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ බැලුවම විශේෂයෙන් ඔබට උෂ්ණාධික ආහාර ලැබෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ඔස්සේ රෝග නිර්මාණය වෙන ප්‍රවණතාවයක් තියෙනවා. උෂ්ණය, බිබිලි ඇතිවීම, මුඛ රෝග ඇතිවීම වගේ දේවල් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔබගේ වචනය රළු වෙන්න පුළුවන්, සැරපරුෂ වෙන්න පුළුවන්, උදාර ස්වභාවයක් මතු කරන්න පුළුවන්. අන් අයව පරිපාලනය කරන අනදෙන ස්වභාවයේ හඬක් ඔබ තුල පවතින්න පුළුවන්. ඒ අධිකාරී බලය වචනය ඔස්සේ පිට කරන අවස්ථාවන් මේ ඔස්සේ නිර්මාණය වෙන්න පුළුවන් නිසා ටිකක් ප්‍රවේශම් සාගත අවස්ථානුකූලව ඒ කටයුතු මෙහෙවනවා නම් ඔබට අනවශ්‍ය ප්‍රශ්න මතු නොකරගෙන වැඩ කිරීමේ හැකියාවක් පවතින. කෙසේ නමුත් ධනය පිළිබඳ කතා කරන ස්ථානයක් නිසා මේ 6 වෙනි හරහා ණය වීම වැනි දේවල් තත් මතු කරනවා. ඉතින් ඒම බැලුවම ධනය ඔබගේ වත්කම් අඩු කරන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ සඳහා සමහර වෙලට ඔබට ණය ගනුදෙනු කරගන්නට වෙන අවස්ථාවන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රෝග පීඩා මතු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා ඔබගේ ආහාර පාන සඳහා. මම මේ පෙරදිත් මතක් කරා. ඒ නිසා ඔබ විශේෂයෙන් රෝග ලක්ෂණ, විශේෂයෙන් දීර්ඝ කාලයකින් පෙළෙන රෝග ලක්ෂණ මතු කරන අයෙක් නම් මේ පිළිබඳ ඔබගේ ආහාර රටාව පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කර යුතු වෙනවා. ඊට අමතරව ගත්තොත් ඔබගේ මුහුණ පිළිබඳවත් කතා කිරීමක් මේ රවි ග්‍රහය හරහා නිවේදනය වීමක් තියෙන නිසා දෙවැනි ස්ථානයේ. ඉතින් මේ රවි ග්‍රහයට දීප්තිමත් ස්වභාවයෙන් උච්ච බලයකින් වාසය කරන අවස්ථාවක තමයි
පැමිණෙන. ඉතින් ඒ අනුව ඔබගේ කාන්තිමත් ස්වභාවය යම් කිසි දුරට හීල නංවා ගැනීමක් ඔබගේ මූණ තුල පවතින එඩිතර බව තේජස් ස්වභාවය උදාරත්වය විදහා දක්වන පරිසරයක් නිර්මාණය වීමේ හැකියාවකුත් මේ ඔස්සේ නිර්මාණය වෙලා තියෙන නිසා ඔබගේ ඒ ඔස්සේ නිර්මාණය වෙන පසුබිම අහංකාර පැතිකඩයකට නොගෙන විශේෂයෙන් ඒ ඔබගේ දියුණුව උදෙසා සාර්ථකත්වය උදෙසා හසුරවන්නට ඔබ සූක්ෂමව කටයුතු කළ යුතු වෙනවා. නොමැතිනම් අනවශ්‍ය සතුරන් නිර්මාණය වීම, අනවශ්‍ය ප්‍රශ්න මතුවීම, ඒ වගේ අවස්ථාවන් වුවත් ඇතිවීමේ හැකියාවක් පවතින නිසා ටිකක් ප්‍රවිසංසාගතව සමපතිඵල සහිතව මේ ගත කරන කාලය ඔබ ගත කරනවා නම් වඩා යහපත්යයි මගේ හැඟීමයි. මේෂ රාශියට සූර්ය සංක්‍රාන්තියත් සමග ඒ ඔබගේ ලග්න වලට පලාපල කෙසේද කියලා අපි විමසුවා. ඒ ලග්න පලාපල විමසද්දී විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයට රවි ග්‍රහයා තැන්පත් වුණා. විශේෂයෙන් ඔබගේ ලග්නයක් වුණේ වෘශ්චික ලග්නය. ඊට අමතරව 8 වෙනි භාවයේ තැන්පත් වුණේ කන්‍යා ලග්නය. ඒ විතරක් නෙමෙයි 12 වෙනි භාවයේ තැන්පත් වුණේ වෘෂභ ලග්නය. ඉතින් ඊට අමතරව ඒ රවි ග්‍රහයා 4 වෙනි තැන්පත් වීමත් සමගත් යම් කිසි සාහිත කර තත්ත්වයන් උදා වුණා. වෙන තත්ත්වයක් තමයි නිවේදනය වුණේ. ඉතින් 4 වෙනි භාවයේ තැන්පත් වෙන්නේ මකර ලග්නය. ඉතින් ඔය කියපු ලග්න වලටත් පොදුවේ ඔබ රවිගේ මහදශාවක් ගත කරන අයෙක් නම් එහෙම නැත්නම් යම් කිසි අවුරුකින් කූර ග්‍රහයෙක්ගේ ගෝචර ගමනකින් ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයා ඉන්න තැන යම් පීඩාවකට ලක් වෙලා තියෙනවා නම් ඉතින් මේ පොදුවේ කියන මේ ශාන්ති කර්ම වලට ඔබට යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපිට පුළුවන් ඉරිදා දිනයක උදෑසන 6ත් 7ත් අතර කාලයේ එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලයේ රවි හෝරාව පවතින කාලයකදී ඉඹුල් ගසකට පුද පූජා පැවැත්වීමත් එහෙම නැත්නම් ඒ ඉඹුල් ගසට අනිකුත් ඉරිදා දිනක සාමාන්‍ය වෙලාවකත් ඔබට කරලා එහෙම නැත්නම් බෝධි පූජාවල යෙදෙනවා නම් මේ කීපු රවි හෝරාවේ දෙන හෝරාවන් යොදාගෙන වැඳුම් පිදුම් කටයුතු අවසානයේ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා ඔබට ඒ රවි ග්‍රහයෙන් එළඹෙන අපල දුරු වේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ සඳහා පුළුවන් ප්‍රජා කුස්ම සංකාශං කාශ්‍යප්‍යම් මහදුතිම් තමෝරි සර්ව පාපක් නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් ඉඹුල් ගස හෝ ඒ බෝධීන් වහන්සේ පැදුකුණු කරමින් ඔබගේ ඒ ප්‍රාර්ථනාව ඉල්ලන්නට. ඊට අමතරව දෙවි දේවතාවුන් වහන්සේලා ඔබ පුදනවා නම් මේ සූර්යාගේ අපල වලට වඩා යහපත් වන්නේ ශිව දේවතාවන්ගේ වන්දනාව. ඊශ්වර දෙවියන් විදියට අපි හඳුන්වීමේ හැකියාවක් තියෙනවා මේ ශිව දෙවියන්. ඊට අමතරව අපි ඇවතුම් පැවතුම් විදියට විමසුවොත් විශේෂයෙන් උමුතු අය, අන්ධ අය, එවැනි දෘෂ්ටාබාධ ඇති අයට එහෙම නැත්නම් මානසිකව ඔවුන්ගේ ආත්මයේ අනිසිලස ක්‍රියාත්මක නොවන ඒ උමුතු අය එහෙම නැත්නම් අපි මානස වර්ධනය නොවුණු කුඩා අවදියේ සිටම අයව අපි දැකලා තියෙන කුඩා දරුවන් පවා උන් වැඩි විට යනකම් ඔවුන්ගේ මනස වර්ධනය වෙලා නැහැ. ඒ වගේ අයට ඔබට හැකියවරින් පරිත්‍යාග කරන්න ඔවුන්ට අවශ්‍ය ඖෂධ වලට ඔවුන්ට අවශ්‍ය වස්ත්‍රාභරණ වලට ඔබට හැකියවරින් උදව් උපකාර කරන්න ඔවුන්ට ආහාර වේලක් දෙන්න පුළුවන් නම් ඒ වෙනසා යම්කිසි සත්කාරයක් කරන්න පුළුවන් නම් ඒ වඩා යාපත් වෙනවා. ඊට අමතරව පියා හා සමාන ඔබ ගරු කරන අනිකුත් අය එහෙම නැත්නම් ඔබගේ ආයතන ප්‍රධානීන්ට ගරු බූමන් සහිතව ඔවුන්ට අවශ්‍ය උදව් උපකාර සහිතව විශේෂයෙන් ඔබගේ පියාට ඔවුන්ට අවශ්‍ය ඖෂධ වර්ග එහෙම නැත්නම් ඔවුන්ට අවශ්‍ය අනිකුත් සත්කාරයන් කරන්නට කාලය මෙහෙවන්න පුළුවන් නම් එම රවි ග්‍රහයෙන් එළඹෙන අපල වලින් මිදීමේ හැකියාව පවතිනවා. ඒ අවතුම් පැතුම් අනුව. ඉතින් ඒ අපි බැලුවේ ඔබගේ ලග්න වලට කොහොමද සහ එම ලග්න වලින් පීඩාවක් පවතිනවා නම් රවි ග්‍රහය හරහා කළ යුතු ශාන්ති කර්ම මොනවද කියන එක.